ආයුබෝවන් ආදරණීය දුවපුතේ අපි ඔබත් සමග සූදානම් වෙන්නේ උසස් පෙළ ඉන්දියානු ඉතිහාසයේ විෂය මාලාව හදාරනවා නම් ඒ සඳහා නියමිත මූලික පාඩම් එකක සාකච්ඡා කරන්න. එහෙමනම් ඔබ උසස් පෙළ හදාරන දරුවෙක් වශයෙන් ඔබට ලංකා ඉතිහාසයත් සමග ඊට සාපේක්ෂව ඉන්දියානු ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයක් ඔබට පළවෙනි ප්‍රශ්න පත්‍ර වශයෙන් ලැබෙනවා. එහෙමනම් අපි සූදානම් වෙනවා 12 වෙනි ඉගෙන ගන්න ඔබ වෙනුවෙන් විශේෂ පාඩම් ඒකකයක්. ඒ තමයි ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍ර කියන පාඩම් ඒකකය සාකච්ඡා කරන්න. අපිත් එක්ක එකතු වෙමු. එකතු වෙලා ඔබට පුළුවන් උසස් පෙළ ඉතිහාසයේ විෂයට විශාල වටිනාකමක් සහිත පාඩම් ඒකකයක් වන ඓතිහාසික මූලාශ්‍ර විවරණය සහ විභාගය පිළිබඳව අවබෝධයක් ලබන්න. එතකොට දුවේ පුතේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම මූලාශ්‍ර අපේ පළවෙනි පාඩම තමයි මූලාශ්‍රය කියන එක. එතකොට මේ මූලාශ්‍ර පිළිබඳ කතා කරද්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්නට ඕන සාධකයක් තමයි මොනවද මේ මූලාශ්‍ර කියලා කියන්නේ. එතකොට අපි කියනවා ඉතිහාසය ඉගෙන ගැනීමට භාවිතා කරන ඕනෑම සාධකයක් නැත්නම් ඉතිහාස ඉගෙන ගැනීම සඳහා භාවිතා කරන ඕනම තොරතුරක් අන්තර්ගත වෙන ඕනම සිදුවීමක් හා බැඳුණු ඕනම සංසිද්ධියක් හා බැඳුණු මේ තොරතුරු සියල්ල එකතු වුණාම තමයි අපි එකට කියන්නේ මූලාශ්‍ර කියලා. ඒ වෙනුවෙන් ලියවෙනවා විශේෂයෙන්ම සෙල්ලිපි ලියවෙනවා. ඒ කියන්නේ අභිලේඛන මූලාශ්‍ර. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර ගොඩ නැගෙනවා. ඒ වගේම විවිධ ජනප්‍රවාදමය සංසිද්ධි නිර්මාණය වෙනවා. මේ සියල්ල කැටි වුණාම අපි එකට කියනවා මූලාශ්‍රය කියලා. ඉතිහාසය ඉගෙන ගැනීමට උදව් වන තොරතුරු අන්තර්ගත වෙන සාධක වලට අපි මූලාශ්‍ර කියලා කියනවා. එතකොට දැන් ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරනවා නම් විශේෂයෙන්ම ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට මේ මූලාශ්‍ර බෙහෙවින් උපකාරී වෙනවා. මොකද හේතුව අනෙක් රටවල වගේ නෙමෙයි ඉන්දියානු ඉතිහාසය තුළ ඉතිහාසයේ ගවේෂණය කරන්නන් සදා තිබෙන මූලාශ්‍ර වල ඊටාම විරලභාවයක් අඩුභාවයක් දක්නට ලැබෙනවා. අඛණ්ඩ ඉතිහාසයක් අධ්‍යයනය කරන්න ඊටාම අමාරුයි. නමුත් පොදුවේ ගත්තාම අපිට පුළුවන් ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරද්දී මූලාශ්‍ර වර්ගීකරණයක් කරගන්න. මූලාශ්‍ර වර්ගීකරණයක් කරගන්න පුළුවන්. සාම්ප්‍රදායිකව අපි කවුරුත් දන්නවා මූලාශ්‍ර වර්ගීකරණයේදී සාහිත්‍ය මූලාශ්‍ර ඒ වගේම තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර අපි මේක වර්ග කරගන්නවා. එතකොට මේ මූලාශ්‍ර ප්‍රභේද ගැන කතා කරද්දී සාහිත්‍ය මූලාශ්‍ර අපිට පුළුවන් විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කරන්න. ඒ තමයි දේශීය සාහිත්‍ය විදේශීය සාහිත්‍ය. ඔබ මේක කොහොමද දන්නවා ලංකා ඉතිහාසය ඉගෙන ගද්දී දේශීය හා විදේශීය සාහිත්‍ය කියලා අපි මේ ප්‍රභේද වලට බෙදා ගන්නවා. එතකොට මේ දේශීය හා විදේශීය සාහිත්‍ය වර්ගීකරණය කරන ලක් කරද්දී අපිට මෙතෙන්දී තවත් මේකටම එකතු කරගන්න පුළුවන් තවත් මූලාශ්‍ර කිහිපයක් වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දේශීය කියන වචනේ අපි අයින් කරගෙන සාම්ප්‍රදායිකව අපි ඉගෙනගත්ත දේශීය විදේශීය කියන එක ඇතුලේ අපි විදේශීය තියාගමු. හරිද? එමුණ අපිට ගන්න පුළුවන් ආගමික සාහිත්‍ය. ඊළඟට අපිට ගන්න පුළුවන් ආගමික නොවන සාහිත්‍ය. ආගමික නොවන සාහිත්‍ය. ඊළඟට අපිට ගන්න පුළුවන් ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර. ඊළඟට අපිට ගන්න පුළුවන් අර සාම්ප්‍රදායික වෙන විදේශීය සාහිත්‍ය. එහෙනම් ඉන්දියානු ඉතිහාසයේ ප්‍රභේදයන් තමයි සාහිත්‍ය මූලාශ්‍ර වල ආගමික සාහිත්‍ය, ආගමික නොවන සාහිත්‍ය, ඓතිහාසිකමය තොරතුරු ඇතුළත් වෙන ඓතිහාසික කෘති, ඓතිහාසික මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට පුරාවිද්‍යා මූලාශ්‍ර වර්ගීකරණයක් කරගන්න පුළුවන්. පුරාවිද්‍යා මූලාශ්‍ර වර්ගීකරණයක් කරගන්න පුළුවන් අභිලේඛන නටබුන් අපිට ඕනනම් කාසි නැත්තම් මේවට අපි කියන්න පුළුවන් නානක මූලාශ්‍ර කියලා වර්ගීකරණයක් කරගන්න පුළුවන්. එතකොට මේ අභිලේඛනත් අපිට ඕන වර්ග කරගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අශෝක ලිපි. ඊළඟට අපිට පුළුවන් මේ අශෝක ලිපි වලට අමතරව වෙනත් ලිපි කියලා අධ්‍යයනය කරන්න. වෙනත් ලිපි. එතකොට අභිලේඛන කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉදිරියේදී කතා කරන්නේ. අපි පොදුවේ ගත්තාම සෙල්ලිපි ඇතුළු
විවිධ මාධ්‍යයන් වල ලේඛනගත කරලා තිබෙන රන්පත්, තඹපත් ඒ ඇතුළු සියලු පොදු කාණ්ඩයට අපි කියනවා අභිලේඛන කියලා. එතකොට අශෝක රජතුමාගේ සෙල් ලිපි ටික වෙනම ගන්නවා අපි. වෙනත් ලිපි කියලා අපි ප්‍රධාන වශයෙන් තවත් ඒක කොටස් දෙකකට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි අපිට පුළුවන් ප්‍රශස්ති කියලා වර්ග කරන්නත් පුළුවන්. ඊළඟ ප්‍රධාන කියලා වෙනම ප්‍රධානයන් පිළිබඳව සඳහන් වන අභිලේඛන වෙනම වර්ගීකරණයක් කරගන්න පුළුවන්. දැන් මේ කාරණාවල් ටික තමයි මූලිකව අපි අධ්‍යයනය කරන්නේ. ඉන්දියානු ඉතිහාසයේ ගවේෂණයකදී මූලාශ්‍ර, ප්‍රවේදනය කරන සාහිත්‍ය හා පුරාවිද්‍යාව කියලා. සාහිත්‍ය මූලාශ්‍ර අපි සාම්ප්‍රදායිකව දේශීය විදේශීය කියලා වර්ගීකරණයක් කළත් අපි වර්තමානයේ තුල ආගමික සාහිත්‍ය, ආගමික නොවන සාහිත්‍ය, විදේශීය සාහිත්‍ය, ඓතිහාසික කෘති කියලා අපි සාහිත්‍ය මූලාශ්‍ර විභේදනයකට ලක් කරගන්නවා. ඊළඟට අපිට බලමු පුරාවිද්‍යා මූලාශ්‍ර, අභිලේඛන, නටබුන්, කාසි කියලා වර්ගීකරණයක් කරගන්න පුළුවන්. එතකොට අපි පොදුවේ ගන්නා වූ අභිලේඛන වර්ග කරනවා අශෝක ලිපි සහ වෙනත් ලිපි කියලා. ඒ වෙනත් ලිපි කියන ශේෂ්ත්‍රය අපිට පුළුවන් ප්‍රශස්ති සහ ප්‍රධාන කියන වර්ගීකරණය යටතේ සාකච්ඡා කරන්න. එතකොට ආගමික කෘති කියන එකටත් අපිට ඕන වාර්ගික ප්‍රමාණය අනුව වර්ග අනුව වෙනන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් Hindu ආගමික කෘති, Hindu, ඊළඟට ජෛන, ඊළඟට බෞද්ධ, මේ විදියට ආගමික කෘති වර්ගීකරණයක් කරන්න පුළුවන්. Hindu සාහිත්‍ය, ජෛන සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය කියලා. ඊට පස්සේ ආගමික නොවන පැත්තට ගියොත් එහෙම විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මේ නක්ෂත්‍ර ශාස්ත්‍රයේ ජ්‍යොතිෂය පිළිබඳව. ඊළඟට මේ පැත්තට ගන්න පුළුවන් නීතිය පිළිබඳ ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් ව්‍යාකරණ. ඊට පස්සේ සාහිත්‍ය ගන්න පුළුවන්. එතකොට නක්ෂත්‍ර, නීතිය, ව්‍යාකරණ, සාහිත්‍ය කියන ප්‍රභේද ටික තමයි ආගමික නොවන පැත්තට අයිති වෙන්නේ. ඓතිහාසික කෘති කියන එකට අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉන්දියානු ඉතිහාසය තුළ විවිධ ප්‍රාදේශීය වංශ කතා තියෙනවා. ප්‍රාදේශීය වංශ කතා. ඊට පස්සේ විවිධ චරිත තියෙනවා. රජකුමාරවරු වගේ කේන්ද්‍ර කරගෙන බිහි වෙච්ච රාම චරිතය වගේ කෘති අපිට ඉස්සරහට හම්බ වෙනවා. එතකොට රජ චරිත, රාජකුමාරුන්ගේ චරිතාපදානයන් පිළිබඳව, රජ චරිත පිළිබඳ අන්තර්ගත කතා ප්‍රවෘත්ති ඓතිහාසික සාහිත්‍යයට අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම රාමායනය වගේ, මහාභාරතය වගේ කෘතිත් අපිට ඒ අතරට ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපිට විදේශීය කියන මූලාශ්‍ර විවරණයටත් ගන්න පුළුවන් තවත් ප්‍රධාන සාධකයක් තමයි අපි සාමාන්‍යයෙන් ගන්නවා ලංකාවේ මූලාශ්‍ර. ඒ කියන්නේ විදේශීය සාහිත්‍ය වලට අයිති ලංකා සාහිත්‍ය. හරිද? ඊළඟට චීන සාහිත්‍ය. ඊට පස්සේ ගන්න පුළුවන් අරාබි සාහිත්‍ය. ග්‍රීක, රෝම, අරාබි, චීන, ලංකා, ටිබෙට්, නේපාල වගේ රටවල් වල වාර්තාවන් භාවිතා කරලා අපිට පුළුවන් මේ යුගය ගැන අධ්‍යයනය කරන්න. එහෙනම් මූලික හරය ඔබට පැහැදිලි වෙන්න ඕනේ කොහොමද අපි ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරන මූලාශ්‍ර විවරණය සකස් වෙන්නේ කියන කාරණාව. දැන් මේ මූලාශ්‍ර භාවිතා කරද්දී පැන නැගෙනව ගැටලු කීපයක්. ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරන ඕනම කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක් තමයි මේ මූලාශ්‍ර ගොඩක් වෙලාවට ඒ මූලාශ්‍ර තොරතුරුයේ අඛණ්ඩභාවය පිළිබඳ ප්‍රශ්න එනවා. ඊළඟට මේ මූලාශ්‍ර ගොඩක් ලියලා තියෙන භාෂාව ඒ වගේ ප්‍රශ්න කීපයක් කියනවා. අපි බලමු පොදුවේ ගත්තාම ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරන මූලාශ්‍ර භාවිතයේදී පැන නැගෙන ගැටලු කීපයක් මොනවද මේ මූලාශ්‍ර භාවිතයේදී පැන නැගෙන ගැටලු කියලා. එකක් තමයි ඉන්දියාවේ අඛණ්ඩව පවත්වාගෙන ආපු මූලාශ්‍ර සම්ප්‍රදායක් පවතින්නේ නැහැ. ඉන්දියාව තුළ අඛණ්ඩව පවත්වාගෙන ආපු මූලාශ්‍ර සම්ප්‍රදායක් නැහැ. උදාහරණයක් ලංකාවේ නම් විජයාවතරණේ ඉඳන් ඊටත් పూర్වයෙන් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීමේ සිට මහසෙන් රාජ්‍ය සමය දක්වා රජවරු 54 දෙනෙකු පිළිබඳව, රජවරුන් 54 දෙනෙකු පිළිබඳව අවුරුදු 847ක අඛණ්ඩ තොරතුරු අන්තර්ගත වෙනවා මහා වංශය තුළ. නමුත්
ඉන්දියානු කිසිම මූලාශ්‍රයක එහෙම අඛණ්ඩ විකාශනයක් සඳහන් කිසිම සාහිත්‍ය මූලාශ්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒතර එක ගැටලුව. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ඉන්දියාව කිව්වහම ඉන්දියානු ඉතිහාසයට වැඩිපුරම අපි කතා කරන මාතෘකාවක් තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය. ওই ශිෂ්ටාචාරය පිළිබඳ කැණීම් කරලා තවදුරටත් කැණීම් කරමින් පවතිනවා. මේ ශිෂ්ටාචාරයෙන් අපිට හම්බ වෙන අභිලේඛන කීපයක්. ඒවෙත් තිබෙන රූපාක්ෂර නැත්නම් චිත්‍රාක්ෂර. මේ චිත්‍රාක්ෂර තාමත් කියවලා අවසන් කරලා නැහැ. මොකද්ද මේ අභිලේඛන වලින් සංකේතවත් මේ චිත්‍රාක්ෂර වලින් රූපාක්ෂර වලින් කියන්නේ මොකක්ද කියන අදටත් හඳුනාගෙන නොමැති වීම නිසා පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ගැටලු ගොඩ නැගිලා තියෙනවා. එහෙනම් ඉන්දියානු ඉතිහාසය ගොඩනගා ගැනීමේදී ඇති වෙන සාහිත්‍යමය මූලාශ්‍රයක් පුරාවිද්‍යා මූලාශ්‍ර භාවිතය පැන නැගෙන ගැටලු අතර එකක් තමයි ඉන්දු නිම්නයෙන් හමුවන අක්ෂර තවමත් කියවා ගැනීමට නොහැකි වීම. ඒතර භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්දියානු සමාජය තුළ මුල් බැසගෙන තියෙන නිර්මාණවාදී සංකල්ප. දෙවියන් නිර්මාණය වුණේ, බමුණන් නිර්මාණය වුණේ, ශාස්ත්‍රීන් නිර්මාණය වුණේ, වෛශ්‍ය කොහොමද හැදුනේ, ශුද්ධය කොහොමද හැදුනේ, මේ වගේ සමාජය තුළ විවිධ නිර්මාණකවාදී කාරණා ගණනාවක් අන්තර්ගත වෙනවා. එතකොට ඒ නිර්මාණකවාදී කතන්දරේ නිසා ඉන්දියානු ඉතිහාසය තුළට නිවැරදි යථාර්ථවාදී චින්තනයක්, යථාර්ථවාදී ඓතිහාසික සම්ප්‍රදායන් එක්තරා ආකාරයකට බාධාවක් වෙනවා ඉන්දියානු ඉතිහාසය විද්‍යානුකූලව තර්කානුකූලව ගොඩනගන්නකොට. එවනම් ඉන්දියානු සමාජය තුළ මුල් බැසගෙන තිබෙන නිර්මාණකවාදී සංකල්ප යථාර්ථවාදී ඓතිහාසික සම්ප්‍රදායකට ඇතුළත් වීමේදී ඒක බාධාවක් වීම එක සාධකයක් වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්දියානුවන්ට මේ ඉන්දියානු ඉතිහාසය පිළිබඳව ලොකු උනන්දුවක් නැහැ. ඉන්දියානුවන් තුළ ඉන්දියානුවන්ගේ ඉතිහාසය පිළිබඳව තිබෙන්නේ තාම අල්ප උත්තේජනයක්. එතකොට විශේෂයෙන්ම අරාබි ජාතික ලේඛකයෙක් වන අල්බි රොනීල සඳහන් කරනවා ඉන්දියානුවන් ඉතිහාසය කෙරෙහි දක්වන්නේ තාම අල්ප උනන්දුවක් කියලා. එතකොට ඉන්දියානුවන්ට ඉතිහාසය ගැන ඇත්තට හැඟීමක් නැහැ. නමුත් ඔවුන්ගේ ජාතිය සංස්කෘතිය පිළිබඳව ආගම පිළිබඳ අසීමාන්තික භක්තිවාදී චින්තනයක් නම් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම තමයි ඒක ඉතිහාසය ගොඩනගා ගැනීමට ටිකක් අපහසු කාරණාවක්. තවත් කාරණාවක් තමයි ඉන්දියාවේ භෞමික විශාලත්වය. ඉන්දියාව කියන රටේ භූගෝලීය විශාලත්වය. එවැනි භූගෝලීය විශාලත්වයක් තියෙන රටක අඛණ්ඩ හා පරිපූර්ණ ඉතිහාසයක් ගොඩනගා ගන්න බාධාවක්. ද්වීපුතේ දකුණු ඉන්දියාව, උතුරු ඉන්දියාව, වයඹදිග ඉන්දියාව, බටහිර ඉන්දියාව වශයෙන් ඉන්දියාවේ වර්ගීකරණයක් කරනවා. ඒ ඉන්දියාවේම වර්ගීකරණයක් ආදී උතුරු ඉන්දියාවට ආවේනික සාහිත්‍යයක්, දකුණු ඉන්දියාවට ආවේනික භාෂා සාහිත්‍යයක්, බටහිරට සහ නැගෙනහිරට පොදු වුණු සාහිත්‍යයක් ගොඩ නැගෙනවා. එතකොට මේ විදිහට ඉතිහාසය ප්‍රධාන වශයෙන් භෞමික විශාලත්වය, ඉන්දියාවේ භූගෝලීය විශාලත්වය, කලාප වශයෙන් ඉන්දියාව බෙදී තිබීම, උතුරු දකුණු වශයෙන් ප්‍රධාන බෙදීමකට ලක්ව තිබීම, මේ නිසාවෙන් ඒ භූගෝලීය බාධක අඛණ්ඩ ඉතිහාසය ගොඩනගා ගැනීමට යම් බාධාවක් එල්ල කරනවා. සහ ඉන්දියානු ඉතිහාසය තුළ අපිට හම්බ වෙන විවිධ වර්ෂ ක්‍රම. එතකොට ශක වර්ෂ ක්‍රමය, ඊළඟට බුද්ධ වර්ෂ ක්‍රමය, මෙවැනි වර්ෂ ක්‍රම ඉන්දියාවේ පවතිනවා. ඒතර එවැනි වර්ෂ ක්‍රමයන් තියෙනකොට ඉන්දියාව කියන රටේ පොදු වර්ෂ ක්‍රමයක් නොමැති වීම නිසා විවිධ රාජ්‍ය වංශ තමන්ගේ රාජ්‍ය වංශයේ නමින් රාජවංශ ගොඩනගනකොට ඊට සම්බන්ධ වර්ෂත් ගොඩනගා ගන්නවා. ඒ වර්ෂ සම්ප්‍රදායන් කාල නිර්ණය සිදු කිරීමේදී යම් බාධාවක් වෙනවා. ඒ කියන්නේ පොදු වර්ෂ ක්‍රමයක් ඉන්දියාවේ නැහැ. ඒ පොදු වර්ෂ ක්‍රමයක් නොමැති වීම ඉන්දියානු ඉතිහාසය ගොඩනගාගෙන එයත් බාධාවක් වෙනවා. ඒ වගේම බෞද්ධ, ජෛන, බ්‍රාහ්මණ ආදී මූලාශ්‍ර ගණනාවක් අපිට ඉන්දියානු සාහිත්‍යයෙන් හම්බ වෙනවා. මේ නිසා වෙන කාරණා තමයි තත්කාලීන සමාජය පිළිබඳ විවරණය කරන තොරතුරු ගොඩක් කියලාවට ආගමික දෘෂ්ටි කෝණයකින් එලි දක්වලා තියෙනවා. එතකොට ඒ ආගමික දෘෂ්ටි කෝණය ඇතුළේ තියෙන භක්තිය, එතන තියෙන අද විද්‍යානුකූල තාර්කික චින්තනය එතන නැහැ. එතකොට ඒවා කියවන පාඨක සෞහෘද සමාජයට ලැබෙන්නේ මොකක්ද? භක්තිවාදී චින්තනයක් පමණයි. ඒ තුලින් මිනිසුන් ගොඩක් දුරට ආගම හා බද්ධ කරලා තිබුණා මිසක් මානවවාදී චින්තනයට මිනිසාගේ සිතුවිලි අවදි කිරීමට ලැබෙන නිදහසිත ප්‍රස්තාවය ඊටම
අඩු මට්ටමකට පත් වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඉතිහාසය කියන විෂය හදාන්න මිනිස්සුන්ට ඉතිහාසය තුළ විශ්වාසය පිළිබඳව හැඟීම ඊටාම අඩුයි. ඒකත් ප්‍රබල ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි අශෝක රාජ්‍ය සමයට පෙර ලියවුණ අය නිශ්චිත වශයෙන් පිළිගන්න ශිලාලේඛන ඉතා අඩු. කියන්නේ අශෝක රජතුමාට කලින් ලියවුණු ශිලාලේඛන ඉතාම අඩු නිසාවෙන් අශෝක රාජ්‍ය සමයට పూర్වෙන් තිබුණු අභිලේඛන සාහිත්‍යයක්, ඒ කියන්නේ පුරාවිද්‍යා මූලාශ්‍රිත අඩු නිසා අපිට ගොඩක් වෙලාට සාහිත්‍යමය සම්ප්‍රදායන් භාවිතා කරලා බොහෝ දුරට ඉගෙන ගන්නට ලැබෙන අවස්ථාව ඉතාම අඩුයි. ඒ කියන්නේ සාහිත්‍ය ඇතුලේ තියෙන්නේ සාහිත්‍ය කාරණා. පුරාවිද්‍යාව එක්ක ඒවා සම්බන්ධ කරගත්තාම තමයි වඩාත් නිවැරදි ඉතිහාසයක් අධ්‍යයනය කරන්න වෙන්නේ. අශෝක රජතුමාට කලින් මෞර්ය යුගයට పూర్වෙන් නන්ද, සිසුනාග, ඒ වගේම හරයන්ක, පදෝත්‍ය, බෘහද්රථ වගේ රාජවංශයන් පිළිබඳව අධ්‍යයනය කරන්න වෙලාම තියෙන්නේ විවිධ සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රදාන කරගෙන. නමුත් ඒ යුගයන් හා සම්බන්ධ ශිලාලේඛන අභිලේඛන තා විරල වීම ඉතිහාසය ගොඩනගා ගන්නකොට මුල් යුගයේ ඓතිහාසික සත්‍ය, මුල් යුගයේ ඓතිහාසික යථාර්ථයන් ගවේෂණය කිරීම තාම ප්‍රබල අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ වගේම විදේශීය මූලාශ්‍රයන්ගේ ඓතිහාසිකත්වයේ, විදේශීය මූලාශ්‍රයන්ගේ ඓතිහාසිකත්වයේද ප්‍රධාන වශයෙන් ඉන්දියානු ඉතිහාසය ගොඩනගා ගන්න එක සීමා සහිත වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියානු ආක්‍රමණය පිළිබඳව සඳහන් වන තොරතුරු ඉතාම අඩුයි. එතකොට ඒහා බැඳුන කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ දේශීය සාහිත්‍යය ඇතුලේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය ගැන කියන ප්‍රමාණය අවමයි. විදේශීය මූලාශ්‍රයෙන් තමයි ගැන ලැබෙන්නේ. එතකොට අර ඉන්දියානු ඉතිහාසයේ අඛණ්ඩත්වයට විදේශීය සාහිත්‍ය වලිනුත් සමහර අවස්ථාවල ලැබෙන ඒ ඓතිහාසික සත්‍ය ගවේෂණය කරන්න බාධාවක් වෙලා තිබෙනවා. තවත් කාරණාවක් තමයි ඉන්දියානු ඉතිහාසයේ පුරාවටම දකින්න පුළුවන් මේ බ්‍රාහ්මණ නිර්මාණවාදී චින්තනය. ඒ නිසාවෙන් මිනිස්සු මේ බ්‍රාහ්මණවාදී සංකල්ප නිසා මේ මහා බ්‍රහ්මයාගේ නිමවුමක් තමයි මේ මානව සත්වය කියන මතවාදයේ ගොඩනගා ගැනීම හරහා ඉන්දියානු තුළ ඉතිහාසය පිළිබඳ ආකල්පය, ඉන්දියානු ඉතිහාසය තුළ යථාර්ථවාදී ඉතිහාසයෙන් ඉන්දියානුන්ගේ ඈත් කරන්නට යම් ආකාරයකට බ්‍රාහ්මණ සාහිත්‍ය බලපාලා තිබෙනවා. මේ කාරණා ටිකක් තේරුම් ගන්න. ඊළඟට අපි බලමු දැන් මේ ගැටලු ටිකට විසඳුම මොකක්ද? දැන් ඉන්දියානු ඉතිහාසය ගොඩනගාගද්දි මතුවෙන ගැටලු ටිකක් තියෙනවානේ. ඒ ගැටලු විසඳගන්නේ කොහොමද? මේ ගැටලු විසඳ ගන්න තියෙන ක්‍රමවේදය තමයි දුවේ පුතේ අපිට ලැබෙන මූලාශ්‍ර අපි සංසන්දනාත්මක විවරණය කරගන්නට. ඒ කියන්නේ මූලාශ්‍රයන් සංසන්දනාත්මකව අධ්‍යයනය කරොත් හම්බෙන සාහිත්‍යයයි පුරාවිද්‍යාවයි අපි සංසන්දනය කරගන්න. එතකොට දේශීය විදේශීය අපි සංසන්දනය කරගන්න. අන්න එතකොට අපිට අවස්ථාවක් ලැබෙනවා මොකක්ද? මේ ගැටලු වලට යම් උණ පුරකයක් එකතු කරගන්නට. සාමාන්‍යයෙන් විනිශ්චයකාරයෙකු රාගයෙන් දේශයෙන් බැහැරව සිට අතීත පුවත් කථනය කළ යුතු බව සාමාන්‍යයෙන් අපි අහලා තිනවා කතන්දරයක්. විනිසරයෙකු කියන්නේ විනිශ්චයකාරයෙකු වගේ රාගයෙන් සහ දේශයෙන් බැහැර වෙලා තීන්දුව తీරන ගන්නට ඕනේ. එහෙනම් ඉතිහාසය ගවේෂණය කරන්නත් ඒ විදිහටම ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවොත් ඒ ඉතිහාසය කුමන ස්වභාවයේ යුක්තද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. කුමන රටක වුවත් පවතින ඓතිහාසික සම්ප්‍රදායන් ඊටම සීමිත ගැටලු කීපයක් එක්ක පවතිනවා. ඒ සීමිත අවබෝධය පිළිබඳ ඇති වෙන ගැටලු ක්‍රමානුකූලව මගහරවා ගන්න ඉතිහාසයේ හා බැඳුණු කාරණා මගහරවා ගන්න තියෙන කාරණාව තමයි ඒ පවතින මූලාශ්‍ර සංසන්දනය කිරීම පමණයි. අපිට හම්බ වෙන ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරන සුවිශේෂ මූලාශ්‍රයක් ඒ තමයි කාශ්මීරයේ වංශ කතාව. මේ රචනා කරන්නේ රාජ තරංගණී කියන නමින් මේ කෘතිය නම් වෙන්නේ. මේ කෘතිය ලියලා තියෙන කල්හාන පඬිවරයා. කලනේවත් කල්හාන පඬිතුමා මේක ලියලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම අතීත පුවත් විවරණය කරන්නකෝ ක්‍රියාකල යුතු ආකාරය පෙන්වලා දෙනවා ඒ කෘතිය තුළ. කල්හාන පඬිතුමා කියන ඉතිහාසයේ මේ සංසිද්ධීන් ගලප ගන්නට ඕනේ. හරියට විනිශ්චයකාරයෙකු වගේ
රාගින් සහ දේශයෙන් බැහැරව අතීත කතා ප්‍රවෘත්ති කතනය කළ යුතු බව කලන හෙවත් කල්ලාන පඬිතුමා රාජතරංගනය තුල විග්‍රහ කරලා තිබෙනවා. ඉතින් මේ සියලු කාරණාවන් හරහා අකණ්ඩ ඉතිහාසයේ සම්ප්‍රදායක් ඉන්දියාවට නැති වුණත් ඉතිහාසයේ ඇතැම් අඳුරු තැන් ගණනාවක් තිබෙනවා. ඒ අඳුරු තැන් ආලෝකවත් කරගන්න පුළුවන් එකම ක්‍රමවේගය තමයි පවතින මූලාශ්‍ර වඩා හොඳින් සංසන්දනය කිරීමෙන් ඒ ගැටලු निराකරණය කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. අපි නැවතත් කතා කරොත් දුවේ පුතේ අපිට ඉන්දියානු ඉතිහාසයේ අධ්‍යයනය කරද්දී විශේෂයෙන්ම හම්බ වෙනවා මූලාශ්‍ර. ඒ මූලාශ්‍ර සම්ප්‍රදාය අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් වර්ගීකරණයක් කරගන්න. ඒ වර්ගීකරණය තුළ අපිට ප්‍රධාන ධාරාව අපි කතා කරන්නේ සාහිත්‍ය. ඊළඟට අපි කතා කරන්නේ පුරාවිද්‍යාව. මේ පුරාවිද්‍යාව හා සාහිත්‍ය මූලාශ්‍ර අපි වර්ගීකරණයක් කරගත ඔබ දකින්නට ඇති මිට මුලින් ඒ තමයි සාහිත්‍ය අපිට පුළුවන් කොටස් කීපයකට බෙදා ගන්න. ආගමික නොවන ඊට පස්සේ ඓතිහාසික සහ විදේශීය වශයෙන් වර්ගීකරණයක් කරගත්තා. පුරාවිද්‍යාව අපි වර්ගීකරණයක් කරගත්තා. නටබුන් නැත්නම් අෂ්ටාවශේෂ ඊළඟට කාසි සහ අභිලේඛන සාහිත්‍ය. ඒතර මේ විදිහට අපි මේ වර්ගීකරණය කරගෙන තමයි මේ මූලාශ්‍ර විවරණයන් පිළිබඳව ඔබත් එක්ක කතා කළේ. ඊට පස්සේ අපිට හම්බුණා ප්‍රශ්නයක්. ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය කරද්දී පැන නැගෙනවා ගැටලු කීපයක්. ඒ ගැටලු අපි සාකච්ඡා කළා. විශේෂයෙන්ම ඉන්දියානු ඉතිහාසය අධ්‍යයනය කරද්දී ඉන්දියානු ඉතිහාසය තුළ මේ අඛණ්ඩභාවයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් බවට පත්වීම පිළිබඳව. ඒ වගේම විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් ඒවා රචනා කර තිබීම, ඒ වගේම ඉන්දියාව තුළ තිබුණු නිර්මාණකවාදී මතවාද සංවාද පැවතීම සහ මිනිස්සු ඉන්දියානු ඉතිහාසය තුළින් ඈත් වෙන්නට ප්‍රධාන කාරණාවක් වුණා. ඉන්දියානුවන්ට ඉතිහාසය පිළිබඳ පවතින හැඟීම ඊටාම අල්ප ස්වභාවයකින් පැවතීම. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මොහෙන්දජාරෝ හරප්පා වගේ ශිෂ්ටාචාරයන් පිළිබඳ පරීක්ෂණ කළත් අදටත් එහි තිබෙන අභිලේඛන රටාවේ ලේඛන රටාවේ අක්ෂර හඳුනා ගැනීමට නොහැකි වීම මේ වගේ සංකල්ප ගණනාවක් නිසා විශේෂයෙන්ම ඉන්දියානු ඉතිහාසයේ ගොඩනගාගෙන ගැටලු මතුවෙනවා කියලා කතා කළා. ඔබට මම කිව්වා පැහැදිලි ගැටලුවක් ගැන. ඒ තමයි ඉන්දියාවේ භෞමික විශාලත්වය. ඉන්දියාව කියලා කියන්නේ භූමියෙන් විශාල රටක්. ඒ භූමියෙන් විශාල රටක් වීම නිසා ඒක උපමහද්වීපයක්. ඒ උපමහද්වීපය තුළ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය වගේ රටවල් ගණනාවක් මේ උපමහද්වීපය තුළ ඇතුළත් වෙනවා. සමස්තයක් වශයෙන් ಭಾರತ ඉතිහාසය තුළ ඔය සමස්තයටම අපි කියුවේ ඉන්දියාව කියලා. හින්දුස්තානය. ඒතකොට මේ ඉන්දියානු ඉතිහාසය තුළ තියෙන භෞමික විශාලත්වය ප්‍රබල වශයෙන් ඉන්දියාව, දකුණු ඉන්දියාව, උතුරු ඉන්දියාව ආදි වශයෙන් වෙන් වෙලා තිබෙනවා. මේ භූගෝලීය විවිධත්වය නිසා දකුණු ඉන්දියානු සාහිත්‍ය, උතුරු ඉන්දියානු සාහිත්‍ය ආදි වශයෙන් මේක වර්ග කරන්න පුළුවන්. ඒ වාර්ගික වෙන් කිරීමත් එක්ක නිර්මාණය වෙන ද්‍රවිඩ සාහිත්‍යයක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව ඇතුලේ මේ ප්‍රශ්නේ නිසා අර සමස්ත රටේම අඛණ්ඩ ඉතිහාසය නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රදේශවල ප්‍රාදේශීය තොරතුරු තමයි අන්තර්ගත වෙන්නේ. මේ වගේ ගැටලු කීපයක් මේ ගැටලු විසඳ ගන්න ක්‍රමය ගැන ඔබට පැහැදිලි කළා. ඒ තමයි ලැබෙන සාහිත්‍ය මූලාශ්‍ර, ලැබෙන පුරාවිද්‍යා මූලාශ්‍ර මැනවින් සංසන්දනය කරලා ඒ සංසන්දනය තුළින් මේ ප්‍රශ්න ගැටලු විසඳාගත්තොත් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කලන එවත් කල්හාන පඬිතුමා තමන්ගේ රාජතරංගන නැමැති කෘතිය සඳහන් කරනවා විනිශ්චයකාරයෙකු රාගෙන් දේශයෙන් තොරව තීරණ ගන්නවා වගේ ඉතිහාසය අධ්‍යයනය කරන කෙනා වඩාත්ම ගවේෂණාත්මකව තර්කානුකූලව අතීත කතා ප්‍රවෘත්ති දෙස බැලිය යුතුයි කියන කාරණාව කලන එවත් කල්හාන පඬිතුමා සඳහන් කරනවා. එතකොට මේ සියලු දේවල් හරහා අපි මූලිකව අවබෝධ කරගත්ත කාරණාව තමයි ඉන්දියාවේ ඉතිහාසය අධ්‍යයනය කරන පවතින මූලාශ්‍ර ඉතාම විරලයි. ඒ පවතින මූලාශ්‍රවල යම් විශ්වාසනීයත්වයේ පිළිබඳව ගැටලු පවතිනවා. මේ ප්‍රශ්න ගැටලු විසඳාගෙන තමයි ඉන්දියානු ඉතිහාසය ඉතාම සියුම්ව පරීක්ෂණයකට ලක් කළා මනා අවබෝධයකින් යුක්තව තමයි මේ ඉතිහාස කාරණා ගවේෂණය කළ යුතුයි කියන එක ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟට ඔබත් සමග කතා කරන්න සූදානම් වෙන්නේ ඉන්දියානු ඉතිහාසයේ තාම වැදගත් වන මාතෘකාවක්. ඒ තමයි පුරාවිද්‍යා මූලාශ්‍ර වලින් අපි එම පාඩම් ඒකකයෙන් හමු වෙන අරමුණ ඇතුව ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.